නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, 2022 දෙවනි මාසේ 12 වන දින උපන්දිනයේ සමරන පින්වත් රංජිත් ගලප්පත්ති මහත්මයාට, ඒ වගේම 2022 තුන්වෙනි මාසේ දෙවන දින උපන්දිනයේ යෙදෙන පින්වත් සුභා රූපසිංහ මහත්මියට නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් මේ ගෞතම බුදු සසුන තුලම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සියලු පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ජීවිතයට නිරතුරු කලන මිතුරු ඇසුරම සැලසේවා කියන පැතුම ඇතිව අද මේ ධර්ම දානයන් සිද්ධ කරන්නේ පින්වත් ජී.එම්. රංජිත් ගලප්පත්ති මහත්මයා, සුභා රූපසිංහ මහත්මිය, ජී.එම්. කුසල් ගලප්පත්ති පුතණුවන්, ජී.එම්. තුෂාන් ගලප්පත්ති පුතණුවන්, ජී.එම්. දුලාන් නිරංජන් ගලප්පත්ති පුතණුවන් සහ මදුෂා මිහිරාණි වන්‍යාරච්චි ලේලිය යන මේ පින්වත් සෑම සියලු දෙනා ඒක රාශී වෙලා අද අපි මේ උතුම් ධර්ම දේශනාවේදී ජීවිතයට ඉතාම වටින කාරණාවක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නේ උතුම් ජාතක පුවතක් මුල් කරගෙන. ඒ ජාතක කතාවේ නම කාමනීත ජාතකය. කාමනීත කියලා බ්‍රාහ්මණයෙකුගේ පුවතක් මෙහි කියවෙන්නේ. පින්වතුනි, මිනිස්සු තුළ නොයෙක් දේවල් ගැන ආසා හට ගන්නවා. ලෝභකම් හට ගන්නවා. ප්‍රිය දේ හට ගන්නවා. මේ ලෝභකම, ආසාව, ප්‍රියභාවය, තෘෂ්ණාව මේවා හේතු කරගෙන මිනිස්සු කොච්චරනම් විඳවනවද? විඳවිලි තියෙන්නේම එතන. යම් තැනක අපේක්ෂා තියෙනවා නම්, යම් තැනක ප්‍රියභාවයන් තියෙනවා නම්, ඒ අපේක්ෂාවන් ප්‍රියභාවයන් තියෙන තැනම දුක තියෙනවා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක වදාලා විසාකා මහෝපාසිකාවට, විසාකාවෙනි, යම් තැනක තෘෂ්ණාවෙන් බැඳී ගිය ප්‍රිය දේවල් 100ක් ඇද්ද? එතන දුක් 100ක් තිබෙන්නේය. යම් තැනක තෘෂ්ණාවෙන් බැඳී ගිය දේවල්, ප්‍රිය වූ දේවල් 50ක් තිබේද? එතන තියෙන්නේ දුක් 50කි. යම් තැනක තෘෂ්ණාවෙන් බැඳී ගියපු ප්‍රිය දේවල් 10ක් තිබේද? එතන තිබෙන්නේ දුක් 10කි. යම් තැනක ප්‍රියව බැඳී ගියා වූ, තෘෂ්ණාවෙන් වෙලී ගියා වූ දේවල් එකක් හෝ තිබේද? එතන තිබෙන්නේ දුකකි කියලා. ඉතින් ප්‍රිය දේ තියෙනකොට පියතෝ ජායති සෝකෝ, ප්‍රිය දේ නිසාම ශෝකේ හටගනි. පියතෝ ජායති භයං, ප්‍රිය දේ නිසාම භය හටගනි. තණ්හාව තියෙනකොට තණ්හාය ජායති සෝකෝ, තණ්හාව නිසාම ශෝකේ හටගනි. තණ්හාය ජායති භයං, තණ්හාව නිසාම බය හටගනි. ඉතින් මේ ශෝක භයත් එක්කනේ අපේ ජීවිතය යන්නේ. ශෝක භයත් එක්ක ගෙවෙන ජීවිතේ ශෝක භය දුරුකොට
අවබෝධයකින් යුක්තව සැනසෙල්ලේ ඉන්න අද මේ ඉගෙන ගන්න ධර්මය අපිට බොහෝ උපකාරයි. ඒ දවස්වල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ තමයි වැඩ වාසය කළේ. ওই කාලේ සැවැත් නුවර කාමනීත කියලා එක බ්‍රාහ්මණයෙක් හිටියා. මේ කාමනීත බ්‍රාහ්මණයා සංසාර ගමනේ පින්පුරාගෙන ආපු කෙනෙක්. හොඳට රැස් කරපු පිනක් තිබුණා. පිනත් එක්ක හේතු සම්පත් තිබුණා. මෙයාට හේතු සම්පත් කියලා කිව්වේ ධර්ම අවබෝධ කරන්න මේ කෙනාට අවකාශයක් තිබුණා. සැවැත් නුවර දෙව්රම් විහෙරේ ගන්ධ කුටියේ මහා කරුණා සමාපත්තියෙන් වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ මේ කාමනීත බ්‍රාහ්මණයාව දුටුවා. ඔහුට සෝවාන් ඵලයට පත්වීමට ඇති හේතු සම්පතුත් භාග්‍යතුන් වහන්සේ දැකගත්තා. දැකලා කල්පනා කළා ඔහුට ඒ හේතු සම්පත් හටගන්න තැන දක්වා ඔහුට උපකාර කරන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මේ කාමනීත කියන පින්වන්ත බ්‍රාහ්මණයා හොයාගෙන ඒක උනේ මෙහෙම. මේ කාමනීත බ්‍රාහ්මණයා සැවැත් නුවර අචිරවතී ගඟ අසබඩ කුඹුරක් කිරීම සඳහා ලොකු ඉඩමක් පිරිසිදු කළා. ඒක ඔහුට අයිති ඉඩමක්. ඉතින් ලොකු ඉඩම් කෑල්ලක් ඔහු පිරිසිදු කළා. මේ පිරිසිදු කරන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ එහි වැඩම කළා. වැඩම කරලා මේ බ්‍රාහ්මණයගෙන් ඇහුවා බ්‍රාහ්මණ මොකද ඔය කරන්නේ? එතකොට මේ බ්‍රාහ්මණයා බැලුවා කවුද මේ? මේ අපගේ බවත් ගෞතමයන් වහන්සේ නොවේ. ස්වාමීනි මම මේ කුඹුරට ඉඩම් කෑල්ලක් සුද්ධ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හොඳයි බ්‍රාහ්මණ කියලා පිටත් වුණා. ඊට ටික දවසකට පස්සේ මේ කෙනා මේ කුඹුර උදෙසා මේ භූමිය කොටනවා. බුදුරජාණන් වහන්සේ එදත් වැඩම කළා. ඒ වැඩම කරනවා දැක්කම බ්‍රාහ්මණයාට හරි සතුටුයි. ඕන්න ස්වාමීනි මම මේ කුඹුර පිණිස දැන් මේ භූමිය කොටන දවස හොඳයි බ්‍රාහ්මණ කියලා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. දැන් මේ කුඹුර මඩ කරලා මෙයා නියර බඳින දවස එදත් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මේ බ්‍රාහ්මණයා දකින්නකොටම හරි සන්තෝෂේ. ස්වාමීනි අද දවසේත් ඔබ වහන්සේ වැඩියා. ඕන්න මම අද තමයි හා පුරා කියලා නියර බඳින්නේ. සතුටු වුණා. ඊළඟට මේ පුද්ගලයා හොඳට කුඹුර මේ මඩ පිළිවෙලක් වෙන්න හාන දවසේ එදාත් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඕන්න ස්වාමීනි මං සකස් කරපු ඉඩම් කෑල්ලේ දැන් හොඳට මඩ කරලා නියර බැඳලා අද හානවා. මෙයා සතුටින් කිව්වා. හොඳයි බ්‍රාහ්මණ කියලා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ යලි වැඩම කරනවා. ඒ වැඩම කරන දවසේ මෙයා වී වපුරන දවස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වඩිද්දී ගොයම් බණ්ඩි වෙලා තියෙන දවස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට කිරි වැදිලා තිබුණේ. හොඳට රංගම් පාටට ගොයම් පැහිලා තියෙනකොට තෝන්න භාග්‍යතුන් වහන්සේ එතෙන්ට වැඩම කළා. එදා මේ කාමනීත බ්‍රාහ්මණයා අර හොඳට බර වෙච්ච ගොයම දිහා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා බ්‍රාහ්මණ ඔබට අද හරි සතුටුයි වගේ. අනේ ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ මම මේ කුඹුරු කරන හැම මොහොතකම වැඩම කළානේ. මේ බලන්න ස්වාමීනි මේ කුඹුරේ අස් වෙන්න කොච්චර පංකාදුද කියලා. මම මේ කල්පනා කළේ හෙට ගොයම කපන්ට. ඉතින් මට මම මේ ගොයම දිහා බලාගෙනත් හිත හිටියේ ඔබ වහන්සේ ගැන. ඔබ වහන්සේ මේ කුඹුරට ඉඩම සුද්ධ කරන තැන ඉඳලාම හැම දවසකම වැඩම කළානේ. මං ඒ නිසා මේ හිතාගෙන ඉන්නේ හෙට අස්වැන්න කැපුවාට පස්සේ මේ අස්වැන්නේ මුල්ම භාගයෙන් ඔබ වහන්සේට දානේ පූජා කරන්නටයි. මගේ පැතුම මේක. ඔබ වහන්සේ දැන් මගේ මිත්‍රයෙක් කිව්වා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ගැන විශේෂයෙන් ගුණ හඳුනගෙන තිබ්බ ප්‍රසාදයක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වුණා මෙයාට. අනේ මේ මගේ වැඩ ගැන මහන්සියෙන් මං කරන දේ ගැන හොයලා බැලුවා වචනයක් හෝ කිව්වා කියලා. ඒ සන්තෝෂය තිබුණේ. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ නිහඬවම වැඩම කළා. ඔන්න දැන් මේ කාමනීත බ්‍රාහ්මණයා හෙට කුඹුරු කපනවා කියලා තමන්ගේ ඒකට උදව් කරන අයටත් දැනුවත් කළා. නිවසට ගියා. දැන් හරි සන්තෝෂෙන් ඉද්දි එදා හවස් කාලේ වෙනකොටම මුළු අහසම කළුවර වුණා. කළු වලාකුළු ඇවිදිලා
මහා ධාරානිපාත වැස්සක් ඇද හැලෙන්න පටන් ගත්තා. දැන් පැය ගාණක් වහිනවා. නවතින්නෙම නෑ. මේ වැස්ස වහිනකොට මේ බ්‍රාහ්මණයාගේ හිතේ යම් දෙගිඩියාවක් හටගත්තා. නමුත් ඒ බ්‍රාහ්මණයා හිතින් හිතනවා නෑ ඉතින් ওই වැහි වැහැලා ඕක අඩු වෙලා යයි. ඕක ටිකකින් අඩු වෙලා යයි. ඔහොම වැහි වැටෙනවනේ ඕක පායයි. දැන් මෙහෙම හිත ඉන්නවා. හැබැයි කොච්චර මෙහෙම හිත හිටියත් මහා රාත්‍රියේ මොහුට යාන්තමට ඇහි පියවෙන වෙලාව වෙනකොටවත් වැස්ස නැවතුන්නේ නැහැ. යන්තම් ඇහි පියවෙලා එකපාර ඇස් දෙක ඇරෙනකොට පාන්දර ජාමේ එතකොටත් හොගාලා වහිනවා. හිතට හොඳට බය හිතුණා. යාන්තම් එළිය වැටිගෙන ඉද්දීම තමන්ගේ කුඹරට මොනවත් වෙලාවක්ද කියලා බලන්න දුවගෙන ගියා. අනේ දුවගෙන යනකොට එතන තව මිනිස්සුත් එකතු වෙලා ආචිරවතී නදිය උතුරලා ඒ නදිය ළඟම තිබුච්චි තමන්ගේ කුඹුරු කෑල්ල පේන්නේවත් නැහැ. හොඳට අස්වැනු බර වෙලා තිබුණ කුඹුර පේන්නේවත් නැති වෙන්න සම්පූර්ණයෙන්ම කුඹුර වැහිලා ගියා. එකම මහා සාගරයක් වගේ වේගෙන් වතුර ගලාගෙන යනවා. මේ බ්‍රාහ්මණයාට දරා ගන්න බැරුව ගියා. පපුවට අත් ගහගෙන හඬා ඇදගෙන වැටුණා. අයියෝ මට වෙච්ච දෙයක්. මට වෙච්ච නස්පැති කියලා දැන් බලන්න. එක පැය කීපයකට පෙර බොහොම සන්තෝෂෙන් හිටපු කෙනා නේද මේ? පැය කීපයකට පෙර රැයක් උදා වෙන්න පෙර බොහොම සතුටින් හිටපු කෙනෙක්. හෙට ගොයම කපනවා, ගොයම කපලා මෙහෙම කරනවා කියලා හිතන් හිටපු කෙනා මේ. නමුත් ඊළඟ දවසේ උහුලා ගන්න අමාරු ශෝකයක්. පින්වතුනි ජීවිතය කියන එක ගත වෙන්නේ මේ ක්‍රමයටම නොවේද වැඩිපුර? මේ ක්‍රමයටමයි ජීවිත වැඩිපුර ගත වෙන්නේ. මේ ජීවිත කතාවේ අපි එක එක අධීරයන්ට මාරු වෙවි යනවා මිසක් ජීවිතේට වෙන්නේ මේක කියලා අපි අඳුන ගන්න දක්ෂ නැහැ. ඒක තමයි අපේ තියෙන දුර්වලකම. ජීවිතේ මේ විදිහේ ගුටි අපි කනවා. අපිට අමතක වෙනවා. ඒක අපේ ජීවිතේ සම්බන්ධයෙන් දැනුමක් තීරුමක් විදිහට විශේෂයෙන් මතක සටහනක් තියාගෙන යන්න තරම් අපි දක්ෂ නැහැ. ගොඩක් වෙලාවට ලෝකෙ උත්සාහ කරන්නේ තිබඳු මතක සටහනක් ඇති වුණොත් එහෙම එකක් උනේ නෑ වගේ අමතක කරවන්න නොයෙක් නාටකම්. දැන් ওই සුනාමි ව්‍යසන ආපු වෙලාවේ වුණත් නොයෙකුත් මේ සංගීත සංදර්ශන තියලා මිනිසුන්ට නටන්න දීලා ඒක අර අමතක කරවන්න කියලා ඒ වගේ අමුතු නාටකම් නේද සිද්ධ වුනේ. ඒකෙන් ජීවිතයට යම් වටිනා දෙයක් එකතු කරගන්න උදව් කරන්නේ. ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න, ජීවිතය කියන එක මෙහෙම එකක් කියලා තේරුම් ගන්න ඒකට උදව්වක් ලැබෙන්නේ. මේ බ්‍රාහ්මණය අවසානයේ අනින් මිනිස්සු ටික උසවාගෙන තමන්ගේ නිවසට එකතු කරන් ආවේ. දැන් නිවසේ වැතිරිලා කෙඳීරි ගගා ඉන්නවා. මොහුට මොකුත් කරගන්න විදිහක් නැහැ. ඔන්න භාග්‍යතුන් වහන්සේ දුටුවා කාමනීත බ්‍රාහ්මණයාට මේක තමයි දහම් දේශනා කරන්නට අවකාශය. බුදුරජාන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගේ නිවසට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ නිවසට වැඩියා කියලා ආරංචි වෙනකොටම මොහුට යම් ස්පාසුවක් ලැබුණා. මොහු බුදුරජාන් වහන්සේ ළඟට අපහාසුවෙන් එනවා ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි බලන්නකෝ. ඉඩම සුද්ධ කරනකොටත් ඔබ වහන්සේ වැඩම කළා. මං කරපු හැම වැඩේම ඔබ වහන්සේ දැක්ක. මං කොච්චර මහන්සි වුණාද මේකට. ඒත් ස්වාමීනි වෙච්ච දෙයක්. ඇයි මේක මටම මෙහෙම උනේ කියලා ඔන්න අඬන්න පටන් ගත්තා. එතකොට බුදුරජාන් වහන්සේ මේ බ්‍රාහ්මණයාට සුත්ත නිපාතයේ අන්තර්ගත කාම සූත්‍රය කියන උතුම් දේශනාවෙන් කාමේ ආදීනව කියලා දුන්නා. ඉතින් ඒ ආදීනව කතාව මේ සූත්‍ර දේශනාව කියවා පින්වතුන්ලා ඉගෙන ගන්න. කාම සූත්‍රය. සුත්ත නිපාතයේ තියෙන කාම සූත්‍රය කියන සූත්‍ර ධර්මයෙන් තමයි බුදුරජාන් වහන්සේ මේ බ්‍රාහ්මණතුමාට ධර්මයේ දේශනා කළේ. ඒ ධර්ම දේශනාව කොයි තරම් නම් සාර්ථක වුණාද? දහම් දේශනාව අවසානයේ ඒ බ්‍රාහ්මණතුමා සෝවාන් ඵලයට පත් වුණා. අර ශෝක දුක්
සංතාප සියල්ල නැති වී ගියා. සැනසෙල්ලටපත් වුණා. ඉතින් එදා ධම්සභා මණ්ඩපේ රැස් වෙච්චි භික්ෂුන් වහන්සේලාට මේ සිදුවීම සම්පූර්ණයෙන් දැනගන්න ලැබිලා හරි සතුටුයි භික්ෂුන්ට. භික්ෂුන් වහන්සේලා කතා වෙමින් හිටියා මේ සිදුවීම බලන්ට ආයස්මතුනි අර බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේත් එක්ක හිතවත් භාවය ඇති කරගත්තේ මිත්‍රයෙක් වගේ. තමන්ගේ වෙහෙස මහන්සිය දැකපු ඒ වෙහෙස මහන්සිය ඉස්සරහා වචනයකින් හරි යම් සුව පහසුවක් සැලසුපු මිත්‍රයෙක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේව සැලකුවේ. බලන් ආයස්මතුනි බුදුරජාණන් වහන්සේව එහෙම ඇසුරු කරන්න ලැබුණත් කොච්චර ලාභයක්ද. අවසානයේ ඔහුට මේ සම්බුද්ධ ශාසනයේ පිහිටක් ලැබුණානේ කියලා මේ භික්ෂුන් වහන්සේලා කතා වෙවි ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ ඔය බ්‍රාහ්මණයාව සුවපත් කළේ මේ වතාවේ විතරක් නොවේ. මීට කලින් ආත්මිකත් මං ඔහුට ඔය විදිහටම පිහිටක් වෙලා තියෙනවා. එදාත් මං ඔහුගේ ශෝක දුක දුරු කළා කියලා බුදුරජාන් වහන්සේ මේ අතීත පුවත මේ ජාතක කතාවේ නම කාමනීත ජාතකය බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරයේ බ්‍රහ්මදත්ත නමින් මහා රජ කෙනෙක් රාජ්‍ය කරමින් වාසය කළා. ওই රජුරවන්ට පුත්‍රයෝ දෙන්නෙක් හිටියා. මේ බ්‍රහ්මදත්ත කියන පිය රජුරන්ගේ අභාවයෙන් පස්සේ වැඩිමහල් කුමාරයාට රාජ්‍ය ලැබුණා. බාල කුමාරයාට යුව රජකම ලැබුණා. එතකොට මේ මහරජු බවට පත්වෙච්චි වැඩිමහල් කුමාරයා තමන්ගේ මල්ලි මේ යුව රජුරුවන් ආමන්ත්‍රණය කරලා කියනවා මලන්ඩ මට මේ රජකමින් වැඩක් නැහැ. මට යුව රජකමකින් ඇති වැඩකුත් නැහැ. මං කැමති මේ රාජතාන්ත්‍රික වැඩවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ওই පිටිසර පළාතක පාඩුවේ ඉන්නයි මං ආස. ඒ නිසා නුඹ මේ රාජ්‍ය බාරගෙන මේ ඔක්කොම කටයුතු ටික කරගන්න මං යනවා යන්ට කියලා මේ රජුරෝ රාජ්‍ය සම්පත්තිය තමන්ගේ මල්ලිට බාර දීලා දුර ඈතකට ගියා. මේ ඈතකට ගියපු කෙනාට තමයි කියන්නේ කාමනීත. ඒ කෙනාට ඒ කාලේ කිව්වේ කාමනීත කුමරු. කාමනීත කුමාරයා පිටිසර පැත්තකට ගිහිල්ලා හොඳ සිටු ගෙදරක සැප සම්පත් ඇතිව වාසය කරනකොට ඕන්න මොහුට උපදිනවා රාජ ලෝභය. රාජ්‍ය ගැන ආසා උපදිනවා. රාජ්‍ය ගැන ආසා ඉපදිලා තමන් සේනා සංවිධානය කරගෙන බරණැසට ආවා. ඇවිල්ලා තමන්ම මේ රාජ්‍ය දීපු බාල සහෝදරයාට කතා කරලා කියනවා එක්ක යුද්ධය නැත්තම් මට රජකම දෙන්න කියලා. අනේ එතකොට බාල සහෝදරයා මේ තමන්ගේ වැඩිමහල් සහෝදරයානේ කියලා කාමනීත කුමාරයාට රජකම ලබා දුන්නා. අලුතෙන් රජ බවට පත්වෙච්චි මේ කාමනීත රජුරෝ අධික රාජ්‍ය ලෝභයකින් පෙළුණා. සියලුම රාජ්‍යයන් තමන් සතු කරගන්න ආසාවෙන් පෙළුණා. අතෘප්තිකර ආසාවකින් පෙළුණා. ওই කාලේ මහා බෝධිසත්වයෝ තව්තිසාවේ ඉපදිලා සක්‍ර රාජ පදවිය ලැබිලා හිටියේ. ඒ කාලේ සක්දෙවිඳුව සිටියේ අපේ මහා බෝධිසත්වයෝ. දවසක් සක්දෙවිඳු මේ මනුස්ස ලෝකේ බැලුවා. මනුස්ස ලෝකේ ප්‍රධානතම රජුරෝ බරණැස කියලා කියන්නේ ඒ කාලේ ප්‍රධානතම රට. බරණැස රජ විලා ඉන්න මේ කාමනීත රජුරුවන්ව දැක ගන්න ලැබුණා අර බෝධිසත්ව සක්දෙවිඳුන්ට. කල්පනා කළා මොහුව මේ අනතුරෙන් මේ තෘෂ්ණා ගැටෙන් මොහුව බේර ගන්න ඕන. එහෙම කල්පනා කරලා තරුණ බ්‍රාහ්මණයෙකුගේ වේශයක් අරගෙන කාමනීත රජුරුවන්ව බැහැ දකින්න එනවා සක්දෙවිඳු. රජුරෝ තනියම ඉන්න වෙලාවක ආවේ. ඇවිදින්ලා මේක සිද්ධ වුණේ රාත්‍රියේ. සිරියහන් ගැබටම මේ තරුණය ඇවිල්ලා ඔහු හරි ආනුභාව සම්පන්නයි. රජුරු අහනවා "ඕ තරුණය, තොප මේ රාත්‍රියේ මේ ආරක්ෂා රැකවල්ද තිබෙන තැනක තොප කොහොමද මාව දකින්න මෙහෙම ආවේ? මෙහෙම එන්න හේතුව මොකද්ද?" එතකොට මේ වෙස්වලාගත්ත සක්දෙවිඳු කියනවා "මහා රාජේනි, ඔබ වහන්සේට මහත් වූ ලාභයක් අත්කර දෙන්නයි මං ආවේ. මට මහා නගර 3ක් පේනවා. සියලු සැපතින් යුක්තයි. කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා. බොහෝ ඇතස් රත පාබල ඇති, මහත් රන් රිදී ස්වර්ණ අලංකාර ඇති,
මුතුමැණික් වෛරෝඩි ඇති මහා සස්ත්‍රීක රාජ්‍ය 3ක්. ඉතා සුළු උපක්‍රමයකින් මට ඒ රාජ්‍ය 3ම ඔබට අරන් දෙන්න පුළුවන්. මං ඒවා ලබා දෙන අදහසිනුයි මේ ආවේ. ඒ කිව්ව ගමන් රජුරුවන්ගේ ඇස් ලොකු වුණා. අපේ හැබෑවට අනේ පුත්‍රය අනිකට කියාපන්. කවද්ද අපි ඒව අල්ලගන්නේ? ඒවාට අයිතිකාරයෝ වෙන්නේ කවද්ද අපි? හෙට මහරජා හෙට කිව්වා. වැඩිකල් නැත කිව්වා. රජුරෝ කියනවා යසයි යසයි පුත්‍රය. එහෙනම් ඉතින් තොප අද දැන් ගිහිල්ලා දැන් මේ රෑනේ හෙට පාන්දරින්ම වරෙන් මං සියලු දෙනාත් එක්ක දැනුවත් කරලා අපි ඔක්කොම යන් රාජ්‍ය අල්ලන්න. හොඳයි මහරජා. එහෙනම් ඉතින් වේලාසනින්ම ඔක්කොම ලෑස්ති කරගෙන තියාගන්නකෝ කියලා මේ තරුණයා රජුරුවන්ගෙන් නික්මිලා ගියා. දැන් මේ කාමනීත රජුරුවන්ට අර තමන්ට වස්තුව ලැබෙනවා කිව්වහම ඔක්කොම අමතක වුණා. රජුරුව දැන් නිදි සුවයක්වත් නොලබා සන්තෝෂේ වැඩිකමට ඇඳේ මේ අත පෙරලි පෙරලි ඉඳලා ඔන්න උදේම බෙර ගස්සලා සේනා එකතු කළා. අමාත්‍ය මණ්ඩලය රැස් කළා. රැස් කරලා අමාත්‍යවරුන්ට කියනවා අමාත්‍යවරුනි අපට දැන් මහා භාග්යක් ලැබෙන්න නොවේ යන්නේ. දන්නවානේ දඹදිව තියෙන අගනගර 3ක්. උත්තර පංචාලයන්ගේ කම්පිල්ල නගරය, කෞරවයන්ගේ ඉන්ද්‍රප්‍රස්ථ නගරය, කයිකයන්ගේ කයික රාජධානිය. මා හිතන්නේ මේවා 3 තමයි මේ තරුණයා කිව්වේ. ඔය 3ම මං මගේ යටතට ගන්නටයි හදන්නේ. බල දන්නවද? ඊයේ මහා බල සම්පන්න තරුණියෙක් ඇවිල්ලා මට කිව්වනවයි. ඒ තරුණයාට තියෙන අద్භූත හැකියාවෙන් සුළු උපක්‍රමයකින් මට රාජ්‍ය 3 අරන් දෙනවා කියලා. දැන් ඉතින් අපි රාජ්‍ය අල්ලගන්න යන්න ඕන. ඒ නිසා සේනා ලෑස්ති කරගෙන අර තරුණයාව මුලින්ම එකතු කරගෙන වරෙල්ලා. අමාත්‍යවරුනි අපි වහාම යන්න ඕන රාජ්‍ය බලය අප සතු කරගන්න. එතකොට අමාත්‍යවරු කිව්වා යහපති දේවයිනි. කොයි තරම් දෙයක්ද? ඔබතුමාගේ වාසනාවට තමයි මේක වෙන්න ඇත්තේ. අපි ඒ තරුණයාව කැඳවාගෙන ඉන්නම්. රජතුමනි ඒ තරුණයාට නවාතැන් දීපු නිවස්නේ කොතනද තියෙන්නේ? ඔහු කොතනද රැඳිලා ඉන්නේ? එහෙම කියපු ගමන් රජුරුන්ට එකපාර සිහි වුණා. එහෙම එකක් කතා වුණේ නේ. දැන් මේ තරුණයා යනවා කියලා ගියාමයි ඔහු කොහේ නවතිනවද කියලා තමන් දන්නේ නැහැ. රජුරුවෝ කිව්වා අමාත්‍යවරුනි මට එහෙම නවාතැන් දීමක් ගැන කතා කරගන්න බැරුව ගියානේ. එහෙමනම් දේවීනි ඔහුට නවාතැන් පිණිස ඔබ අසවල් තැනට යන්න කියලා කිසි මුදලක්වත් දුන්නද? අපේ මට ඒකත් බැරුව ගියානේ. දේවීනි එහෙනම් කොහොමද අපි ඔහු හොයාගන්නේ? එතකොට කිව්වා මේ නගරේ වීදි හැම තැනකම හැකි තාක් ඉක්මනට හොයා බලව. අනබෙර ගස්වා පල්ලා ඊයේ රජුරුවන්ව රාත්‍රියේ මුණ ගැහිච්චි ඒ තරුණයාව රජු කැඳවනවා කියන අනබෙර ගස්වා පල්ලා. ඉතින් නගරයේ වීදියක් ගානේ අනබෙර යවලාවත් මේ තරුණයාව හොයාගන්න බැරුව ගියා. දැන් රජුරුව ඇඟිලි ගැන බලාගෙන ඉන්නවා උදේ එනවා කියපු තරුණයා දැන් ඒවි කියලා. තරුණයා එන්නේ නැති වෙනකොට රජුරුවන්ට වාව ගන්න බැරුව ගියා. අපොයි මට ලැබෙන්න තිබුණු රාජ්‍ය 3ක්ම මගේ මෝඩකම නිසා නැති වුණා කියලා ගොඩාක් ශෝකයටපත් වුණා. හදවත ගිනි ගත්තා වගේ වුණා. ඉතින් මේ රජුරවන්ට මේ ශෝකේ කොච්චර තදට බලපෑවද කියලා කියන්නේ අවසානයේ ලේ වමන යන්නත් ලේ බඩ යන්නත් පටන්ගෙන තියෙනවා. ඉතින් වෛද්‍යවරු කාමනීත රජුරවන්ව සුවපත් කරන්න සෑහෙන මහන්සි ගත්තා. හොද්දටම ලෙඩ ඇඳට වැටිලා දැන් මරණාසන්නයි. දවස් 3-4ක් ගත වුණා. ඔන්න ආයෙමත් සග්දෙවිඳු තරණ බ්‍රාහ්මණයෙකුගේ වෙස්යෙන් මාලිගාවේ දොරකඩට ආවා. අපේ රජුරවන්ට අසාධ්‍යයි කියලා මට ආරංචි වුණා. ඕනම ලෙඩකට මං ළඟ ප්‍රතිකාර තියෙනවා. දේවයන් වහන්සේ මාව අඳුනනවා. ඒ නිසා කරුණා කරලා දේවයන් වහන්සේ ළඟට මාව එකතු කරගෙන යන්න කියලා දැනුවත් කළා. එතකොට ඒ පණිවිඩේ රජුරවන්ට අරගෙන ගියාම රජුරෝ කිව්වා කමක් නෑ ඉතින් මං දන්න කියන කෙනෙක් නම් එකතු කරගෙන එන්න කිව්වා. එතකොට මේ තරුණ
බ්‍රාහ්මණ වෛද්‍යවරයා ඒ රජුරෝ ළඟට කැඳෙව්වා. මෙයාව කැඳවනකොටම රජුරෝ හරි සන්තෝෂයටපත් වුණා. මෙයාද මේ වෙද තැන. මෙයාටද මාව සුවපත් කරන්න පුළුවන් නේ. එතකොට ඕන්න දැන් වෙදකම පටන් ගන්නවා. වෙදකම පටන් ගන්නකොට මේ වෛද්‍යවරයා අහනවා රජතුමනි මේ වෙදකම කරන්න කලින් මං ඔබෙන් දැනගන්න ඕන මේ අසනීපයට හේතුකාරකේ මොකක්ද කියලා. හේතුකාරකේ මාහට කියන්න බලන්න. එතකොට කියනවා දරුවෝ මගේ මේ ලෙඩේ ඇසූ දෙයකින් හටගත්තේ. ඇසූ දෙයකින්. මොකද්ද ඔබ වහන්සේ අහපු දේ? එතකොට අහපු දේ මේ රජුරෝ ඉතින් ලස්සන ගාථාවකින් තමයි කිව්වේ. බලන්නේ ගාථාව. නගර තුනක් මය අතටම ලැබෙන ලෙසයි බඹා මගේ නළලේ කොටා තියෙන්නේ. පංචාලයන්ගේ නුවරත් කෞරවයන්ගේ නුවරත් කයිකයන්ගේ නුවරත් නොවේද මට ලැබෙන්නේ. බරණැස මගේ රටම තමයි ඒ නගර තුනට ඉහළින් ලොව කැපී පෙනෙන්නේ. මෙයට ආසා කොට ඇතිවුණු මගේ ලෙඩේ තරුණය නුඹ සනීප කොට දියන්නේ. දැන් මේ තරුණයාගෙන් ඉල්ලා හිටිනවා අනේ මාහට ඒ ලෙඩේ සුවපත් කරලා දෙන්න. ඔය අහපු වචනේ නිසා මට මේ ලාභ ලැබෙන්න තිබුණා. අයියෝ ඒවා නැති වුණා කියන එකෙන් තමයි මට මේ ලෙඩේ හටගත්තේ. ඔබට පුළුවන් කිව්ව මේක සුවපත් කරන්න. එතකොට මේ තරුණ වෛද්‍යවරයෙකුගේ වෙස්ගත් සක්දිවිඳු කියනවා මයි රජුරුවනේ බෙහෙත් ඖෂධ වලින් ඕක සුවපත් කරන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඕකට ප්‍රතිකාර කරන්න තියෙන්නේ එකම එක ඖෂධයයි. ඒකට කියන්නේ නුවණ කියලා. හරි ලස්සනයි. ඒ ඖෂධයට කියන්නේ නුවණ නම් වූ ඖෂධේ. නුවණ කියන ඖෂධයෙන් ඔබේ ඔය ලෙඩේ සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් කියලා මෙන්න මේ ගාථාව. ඝෝර විසැති නයික් දෂ්ට කෙරුවෝතින් මන්ත්‍ර වලින් බෙහෙත් වලින් කරන්ට පිළියම් ඇත්තේ. අපි හිතමු විස සර්පයෙක් දෂ්ට කළොත් එහෙම මන්ත්‍රයකින් හරි යම්කිසි විස බහින බෙහෙතකින් හරි පිළියම් කරන්න පුළුවන්. යක්ෂ වදුරක් ආවොත් බලි තොවිලෙන් ඖෂධයෙන් පිළියම් කරනට දේවල් ලොව ඇත්තේ. අපි හිතමු යක්ෂ වදුරක් වගේ එකක් ආවොත් තොইলයක් නටන්න පුළුවන්. මොකක් හරි පිළියමක් තියෙනවා. ආසාවෙන් වසඟ වෙලා ලෙඩ වූ විට ඔවැනි කිසිම පිළියමකින් පිහිටක් කිසි විට නැත්තේ. හරි ලස්සනයි. යමෙක් ආසාව කියන එකට වසඟ වෙලා නම් ලෙඩ වෙලා ඉන්නේ ඔය තොইল නටලා හරියන්නේ නැහැ කියනවා. මන්තර හරියන්නේ නැහැ කියනවා. තණ්හා අකුසලයේ සිත බැසගත් විට මන්ත්‍ර වලින් බෙහෙත් වලින් පිළියම් ලොව කොහි ඇත්තේ. දැන් ගොඩාක් පින්වතුනේ දකින්න ලැබෙනවා තණ්හාවට වසඟ වෙලා තණ්හාව හේතු කරගෙන දේවාල ගානේ පිහිට හොයාගෙන යන අය. එක්කෝ එක එක මන්ත්‍ර වලින් පිහිට හොයාගෙන යන අය. බලි තොইল නටලා පිහිට හොයාගෙන යන අය. පිහිටක් ලබා ගන්න බැරි දෙයක්. මොකද ඒකේ කරගන්න තියෙන්නේ තමන්ගේ තෘෂ්ණාව කියන ලෙඩේ නුවණ කියන ඖෂධයෙන් සුවපත් කරගන්න එකයි. තේ තෘෂ්ණාව කියන ලෙඩේ කාමයන් කෙරෙහි බැඳී යාම, කාමයන් කෙරෙහි තණ්හාවෙන් වෙලී යාම කියන ලෙඩේ සුවපත් කරගන්න නුවණ උපදවා ගැනීම පිණිස බොහෝම සුන්දර දහං අර්ථ හතරක් අපට බුද්ධ භාෂිතේ හම්බ වෙනවා. ඒ හතරින් පළවෙනි එක තමයි උපනීයති ලෝකෝ අද්දෝ. උපනීයති කියලා කිව්වේ මේ ජීවිතේ ජරා මරණ කරා ඇදි ඇදි යනවා. අද්දෝ ස්ථීරසාර කිසිවක්ම මේකේ ඇත්තේ නැහැ. මේ ජීවිතේ ජරා මරණ කරා ඇදීගෙන යනවා. ස්ථිරසාර මොකවත් නැහැ. මේක රට්ටපාල කියන මහරහතන් වහන්සේ එක අවස්ථාවක අවුරුදු 80ක් වයස කෝරව්වේ කියලා රජෙක් එක්ක සාකච්ඡා කළා. කෝරව්වේ රජුරෝ රට්ටපාල මහරහතන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ තරුණ වයසේ මහාන වෙන්න හේතුව මොකද්ද? එතකොට
රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා රජතුමනි මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අහන්න ලැබුණා මෙන්න මේ වචනේ. මේ ජීවිතයේ උපනීයති ජරා මරණ කරා ඇදීගෙන යන එක අද්දුෝ ස්ථිරසාර මුකුත් නැහැ. ඕක අහලා මහණුනේ කිව්වා. රජුරෝ කියනවා ස්වාමීනි මට ඒක තේරුණේ නෑනේ. එතකොට රට්ටපාල මහරහතන් වහන්සේ රජුරුවන්ගෙන් ඇහුවා රජතුමනි ඔබට අවුරුදු 20 25 වගේ බොහොම තරුණ කාලයක් තිබ්බේ නැද්ද? කිව්වා ස්වාමීනි මං හොඳ තරුණයා කාලයක් තිබුණා. ඒ තරුණයා කාලේ ඔබට තිබුණු දක්ෂකම් මොනවද? අපේ ස්වාමීනි ඒ කාලේ ගැන කතා කරන්න ගත්තොත් මං කඩුව අරගත්තම ස්වාමීනි මගෙත් එක්ක කඩු හටන් කරන්න පුළුවන් జగතික් මේ අවට රාජධානියක හිටියේ නෑ. ස්වාමීනි මමත් එක්ක හෙලි ශිල්පය කරන්න පුළුවන් දක්ෂෙක් මේ අහලක හිටියේ නෑ. මං මල්ලව පොරේට ගියාට පස්සේ මමත් එක්ක මල්ලව පොර කරන්න පුළුවන් දක්ෂෙක් මේ අහලක හිටියේ නෑ. ස්වාමීනි මේ ශිල්පවල මං දක්වපු කෙලි සෙල්ලම් ගත්තාම මට ඇතැන් අවස්ථාවල හිතලා තියෙනවා මට එරදියක්වත් තිබ්බද කියලා. ඒ තරම්ම මං දක්ෂයෙක්. ස්වාමීනි ඒ කාලේ මං හොඳට මේ රාජධානි වල මේ භූමියේ වැඩ දාපු කෙනෙක් කිව්වා. රට්ටපාල මහරහතන් වහන්සේ අහනවා ඉතින් රජතුමනි ඔබේ හැකියාව තාම ඔබ ළඟ තියෙනවද? අනේ ස්වාමීනි දැන් වයස අවුරුදු 80ක් නේ. දැන් ස්වාමීනි මට ඕන තැනක මට කකුල තියාගන්නවත් බෑ. 80 තැනින් මං කකුල තියනවා කියලා හිතාගෙන කකුල තියද්දී තියෙන්නේ වෙන තැනක. දැන් මට ස්වාමීනි වාරු නෑ කිව්වා. රට්ටපාල මහරහතන් වහන්සේ වදාරනවා ඕන ඕක තමයි රජතුමනි අර්ථය. උපනීයති ජීවිතය ඇදීගෙන යන්නේ ජරා මරණ කරා අද්දුෝ ස්ථිරසාර නෑ මොකුත්. වස්තු සම්භාරයන්ගෙන් උපදව ගන්න යම් සැපයක් ස්ථිර නෑ. දේපලෙන් උපදව ගන්න සැපයක් ස්ථිර නෑ. කාය වර්ධනයෙන් උපදව ගන්න සැපයක් ස්ථිර නෑ. ප්‍රසිද්ධියකින් උපදව ගන්න සැපයක් ස්ථිර නෑ. තමන් වටේ පිරිවර හදාගෙන උපදව ගන්න සැපයක් ස්ථිර නෑ. කිසිවක් ස්ථිරසාර නෑ. කිසිවක මේ තැන අපිට රැකවරණයක් ස්ථිරව තියෙනවා කියලා රැකෙන්න තැනක් නෑ. කාමී කියලා කියන්නේ එහෙම එකක්. අපි මේ පස්සෙන් යන කාමී කියලා කියන්නේ බින්දුනේ එහෙම එකක්. ඊට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ කෝරව්‍ය රජුරන්ට කියනවා රජතුමනි දෙවනි සදහම් මාතෘකාවක් බුදුරජාණන් වහන්සේ මාහට වදාලා. ඒ තමයි අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මේ ලෝකේ අසවල් තැන රැකවරණයක් ආරක්ෂාවක් තිබේ කියා කාමයේ තුල රැකවරණයක් නැහැ. අනබිස්සරෝ මේක මගේය කියලා අධිපතිකමක් කියන්න පුළුවන් කිසි දෙයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඔක්කොම දේවල් මම මගේ කියන ස්වභාවයෙන් තොරයි. අපිට කිසිම තැනක මේක මගේ කියලා අල්ලගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. බලන්න මේ ලෝකයේ ස්වභාවය, මේ ජීවිතයේ ස්වභාවය. නිරෝගීකම රැකවරණයක්, තරුණකම රැකවරණයක්, ජීවිතේ රැකවරණයක්, මේ කය රැකවරණයක්, ධනේ රැකවරණයක් කියලා රැකෙන්න තැන එහෙම එකක් ඇත්තේ නැහැ. අත්තානෝ ලෝකය අනාරක්ෂිතයි. අනබිස්සරු තමන්ගේ වසඟේ කිසිවක් පවත්වන්න බෑ. කොච්චර සත්‍යයක්ද? කොයිතරම් සත්‍යයක්ද? දැන් මේ ජීවිතේ පින්වතුනේ අපි ධන හම්බ කරමින් ඉන්නවා. දැන් කෝරව්‍ය රජුරෝ කියනවා ස්වාමීනි මට ඒක තේරුන්නේ. අපි රැකවරණය සහිත මිනිස්සුනේ ස්වාමීනි. මට ඒකත් විස්තර වශයෙන් තෝරලා දෙන්න කිව්වා. එතකොට කියනවා රජතුමනි ඔබ ඔබට රැකවරණයක් කියලා හිතාගෙන ඉන්න ඥාති පිරිවර මැදම ලෙඩ වෙන්නේ නැද්ද කියලා ඇහුවා. ඔය ස්වාමීනි මට හරි දරුණු වාත රෝගයක් තියෙනවා. ඒක වැළඳුනාම මියයි කියලාම හිතෙනවා. ඉතින් රජතුමනි ඒ වාත රෝගේ හටගත්තට පස්සේ ඔබට පුළුවන් ද කියන්න මේ මගෙත් එක්ක වටේ ඉන්න ඥාති සමූහයාට එහෙම නැත්නම් මගෙත් එක්ක
මං එකතු කරලා තියෙන ධන සම්පත්තියට මගේ මේ රෝගය සුවපත් කරලා දෙන්න කියලා ඔබට එහෙම ලබන්න පුළුවන්ද? ස්වාමීනි එහෙම ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මගේ වේදනාව මං තනියම විඳින්න ඕන කිව්වා. ආන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ අර්ථය. ඊළඟට රට්ටපාල මහරහතන් වහන්සේ දේශනා කරනවා, මහරජතුමනි භාග්‍යතුන් වහන්සේ තව කරුණක් වදාළ අපට. ඒ තමයි අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනීයං. මේ ලෝකේ යමක් මගේ කියලා අපි අල්ලගෙන ඉන්නවද? ඒ ඔක්කොම දේවල් ටික අත්හැරලා දාලා යන්න වෙනවා. අස්සක කියලා කිව්වේ තමන්ගේ කියලා අල්ලා ගැනීම. අල්ලගත්ත හැම දෙයක්ම අත්හැරලා දාලා යන්න වෙනවා. අල්ලාගත්ත සියලු දේ මම මගේ කියලා කොච්චර හිතාගෙන හිටියත් ඒව ඔක්කොම හැර යන්න අපි හැම දිනාට සිදු වෙනවා. ඒක තමයි ජීවිතේ සත්‍ය ස්වභාවය. ඒ සත්‍ය කෙනෙක් නොදකිනා තාක් එයාට දුක් වේදනා මැත්තේම හැපි හැපි ඉන්න වෙනවා. අර්ථයක් පසක් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳට දකින්න ඕන මේ ජීවිතේ ඇත්ත ස්වභාවය මේක නේද කියලා. බලන්න මේ කෞරව්‍ය රජුරවන්ට රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි ඔබ හම්බ කරපු ධනෙ තියෙනවා. නොයෙක් පෙට්ටගම් තුල ධනෙ බහලා තියෙනවා. නොයෙක් ගබඩා තුල ධනෙ තියෙනවා. තවත් ඔබේ රාජ්‍ය වස්තු තියෙනවා. ඔබට මහා සේනා සිටිනවා. ඊළඟට ඔබත් එක්ක ගත්තොත් එහෙම මහා රාජකීය පිරිස් සිටිනවා. ඒ රජතුමනි ඔබ යම් දවසක මිය පරලෝ යද්දී මේව අරන් දෙයන්නේ. ස්වාමීනි මේව අරන් යන්න බෑ. මා මිය යෑමත් එක්ක මගේ වටේ ඉන්න පිරිවර මේවා භුක්ති විඳීවි. බලන්න මේක නොවේද වෙන්නේ කියලා. මේක තමයි සිදුවෙන දේ. අතීතයට යනකොට එක එක පරම්පරා නැතුව යනවා. තාත්තා හදපු ගෙදර ඊට පස්සේ වෙන දරුවෝ ඉන්නව පේනවා. ඒ දරුවෝ උස්මත් වෙලා මැරිලා යනවා. ඒ දරුවෝ මරණයට පත් වෙනකොට ඒ දරුවන්ගේ දරුවෝ එතන ඉන්නවා. අද පින්වතුනි අපි මෙතන දහම් කතා ශ්‍රවණය කරනවා. තව අවුරුදු 50ක් 60ක් එහෙම නැත්නම් 100ක් ගත වෙනකොට අපි කවුරුත් නැහැ මෙතන. හැබැයි මේ අපි ජීවත් වෙන අවකාශයන් තුළම කවුරු හරි ජීවත් වෙයි. අපි මැරිලා ගියලා. අපි මේ කාලේ අල්ලගෙන ඉන්න යම් ගෙවල් දොරවල් ධන වස්තු වෙන වටිනා දේවල් ඒ ඔක්කොම දේවල් අපි අත්හැරලා දාලා යන්නේ නැද්ද? අස්සක තමන්ගේ කියලා අල්ල ගන්නවාද සජීවී අජීවී යම් තාක් දේ හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා. කොටින්ම අපි අපේ ජීවිතේ පව අල්ල ගන්නවනේ මේ මගේ අත, මේ මගේ කකුල, මේ මගේ ඇඟ කියලා. මේකත් අත්හැරලා දාලා යන්න වෙනවනේ. අස්සක කිව්වොත් තමන්ගේ කියලා යමක් සලකන් ඉන්නවද හැමදේම දාලා යන්න වෙනවා. සබ්බම් පහාය ගමනීයන්. හැමදේ අත්හරින්න වෙනවාමයි. කොයිතරම් සත්‍ය අර්ථද මේවා. මේ සත්‍ය අහන්න ලැබුණා නොවේද කියලා තමයි අපි මුලින්ම සතුටු වෙන්න ඕනේ. ඊළඟට රට්ටපාල මහරහතන් වහන්සේ කෞරව්‍ය රජුරවන්ට කියා දෙනවා, රජතුමනි බුදුරජාණන් වහන්සේගෙන් අපට ශ්‍රවණය කරන්න ලැබිච්ච ඊළඟ කාරණේ තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකය ඌණයි. ලෝකය කියලා කිව්වේ මේ ජීවිතේ ඌණයි. කවදාවත් පිරිලා ඉවර වෙන්නේ නැහැ. හැමතිස්සෙම අඩුවක් තියෙනවා ඌණයි. රූප බලලා ඇති කියලා එහෙම අඩුවක් මේ පිරීමක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම අඩුවක්. සද්ද අහලා ඇති කියලා පිරෙන්නේ නැහැ. ගන්ධ සුවඳ ආග්‍රහණය කරලා ඇති කියලා පිරෙන්නේ නැහැ. රස විඳලා ඇති කියලා පිරෙන්නේ නැහැ. පහස ලැබලා ඇති කියලා පිරෙන්නේ නැහැ. හැමතිස්සෙම අඩුවක්. ඌණයි. අතිත්තු අතෘප්තිමත් තණ්හා දාසු තණ්හාවට 16 වෙලා තමයි ජීවිතේ යන්නේ. තණ්හාවට 16 වෙනවා කියන එකේ අදහස මොකද්ද? තණ්හාවට 16 නම් තණ්හාව ස්වාමියා.
ස්වාමි සේවක සම්බන්ධය, ස්වාමි දාස සම්බන්ධය හිතන්න. ස්වාමිය හැමතිස්සෙම අණ දෙනවා. දාසය හැමතිස්සෙම අණ පිළිපදිනවා. ඒ වගේ තමයි අපිටත් වෙලා තියෙන්නේ. අපි ඇහැ මුල් කරගෙන හටගන්න තණ්හාව ස්වාමියා බවට පත් වෙලා අපිට අණ කරනවා. අහවල් එක බලාපන්. අර අලුතින් චිත්‍රපටයක් ඇවිත් තියෙනවා, ඒක බැලුවාද? ගිහින් බලාපන්. නාට්‍යයේ ඊළඟ කොටස යනවා, ඒක බලාපන්. උන් අපට අණ කරනවා. එතකොට අපි එහෙයි කියලා යනවා. 16 ගිහින් බලනවා. රූප බලලා ඇති කියලා තෘප්තියක් ලැබෙන්නේ. රූප බලලා මට නම් දැන් ඇති කියලා තෘප්තිමත් වෙච්ච කෙනෙක්ද නැහැ. ඊළඟට කන මුල් කරගෙන හටගන්න තණ්හාව කියන ස්වාමියාත් අණ කරනවා. අණ කරලා කියනවා සද්ද තණ්හා අණ කරනවා. අලුත් සින්දුවක් ඇවිත් තියෙනවා, අහපන්. ඒ මිහිරි හඬට කන් දීපන්. අණ කරනකොට 16 මොකද? 16 කියනවා එහෙයි යනවා. කන අරගෙන යනවා. ගඳ සුවඳ ගත්තත් එහෙමයි. රස ගත්තොත් එහෙම ඒත් අණ කරනවා. රස තෘෂ්ණාව අණ කරනවා. අසුවල් කෑමක් ඇවිත් තියෙන අලුත් කෑමක්. ඒ අලුත් කෑමේ රහ බැලුවාද? රහ බලාපන්. අණ කරනකොට මෙන්න 16 එහෙයි කියලා යනවා. ඉතින් ওই විදිහට ස්වාමි සේවක සම්බන්ධයක් තියෙනවා තණ්හාව සහ අපි අතර. ඒකේදී හැමතිස්සෙම තණ්හාව ස්වාමියාය, අපි දාසයෝය. තණ්හා දාසෝ. මේ යන ගමන තණ්හාවට 16 වෙලා ආපු ගමන කොච්චර පටලැවිල්ලක් පටලැවුණාද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිජ්ජා නීවරණානම් භික්කවේ සත්තානං තණ්හා සංයෝජනානං. මහණෙනි, නොදැනුවත්කම කියන මුලාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් ගැට ගැහිච්චි මේ සත්වයාගේ සසර ගමන අනවරාග්‍රයි. කෙලවරක් පණවන්න බෑ. ඒ තරම් දිගයි. පුබ්බා කෝටි නපඤ්ඤායති. මෙතනින් පටන් ගන්නවා කියලා පණවන්න බෑ. ඒ තරම් දිග. මෙතනින් පටන් ගත්තා කියලා පණවන්න බෑ කියන එක අදහස මොකද්ද? සාමාන්‍යයෙන් අපි හිතමු ගංගා නදිය වගේ මහා නදියක්. දැන් ගංගා නදිය කියලා කිව්වහම ඒ ගංගා නදිය දිගින් ගත්තත් දිග ගොඩායි. පළල ගත්තොත් එහෙම පිංගුතුනේ පළල කිලෝමීටර් ගණන්. දැන් අපේ ලංකාවේ එච්චර සුවිශාල ගංගා ඇත්තේ නැහැ. අපි විශාලටම තියෙන්නේ මහවැලි ගංගාවනේ. අපි හිතමු ඒ ගංගාවේ මහවැලි ගඟේ පටන් ගත්ත තැන ඉඳලා මහා සාගරයට වැටෙන තැනට යනකම් වැලි කැට කොච්චරද කියලා යම් කිසි කෙනෙක් ගණනයකට ආවොත් බුද්ධිමත් කෙනා ගණනයකට එන්නේ කොහොමද? මේ ගංගාවේ නම් ප්‍රමාණයක් කරන්න අමාරු, කෙලවරක් කරන්න අමාරු තරම් වැලි කැට ඇත. බුද්ධිමත් කෙනෙක් ගයින්ඩ යන්නේ. මොකද ගයින්ඩ දෙයක් නෑ. බලපු ගමන් පේනවා මේකේ තියෙන්නේ ප්‍රමාණයක් කරන්න බැරි තරම්, පැනවීමක් කරන්න බැරි තරම් විශාල වැලි කැට ප්‍රමාණයක්. අන්න තීරණයකට ආවා. ඕන්න ඔය වගේ තමයි බුද්ධිමත් කෙනෙක් දියුණු කරන ලද නුවණින්, දැන් බුදුරජාණන් වහන්සේ දියුණු කරන ලද නුවණින් සසර ගමන ගැන දැකලා දේශනා කළා. පුබ්බා කෝටින පඤ්ඤායති. ඇලඹූ කෙලවර පණවන්නට බැරිය. හරියට ගංගා නදිය ආරම්භ වෙච්ච තැන ඉඳලා ගංගා නදිය මුහුදට වැටෙන තැනට යනකම් වැලි කැට වගේ මේ සසරේ ගෙවිච්චි කාල ගයින්ඩ බෑ. ඒ ගැන කියන්න තියෙන්නේ අනවරාග්‍රයි, ගොඩාක් දිගයි කියන වචනේ. මේ තණ්හාව නිසා වෙච්ච හදියක්. පිරෙන්නේ තාමත්. තවමත් පතපතා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා අර කාමනීත කියන රජුරුවන්ගේ සිදුවීම ගැන දේශනා කරද්දී සක්දෙවිඳු කාමනීත රජුරුවන්ට අවවාද විදියට කියපු කාරණාව අදාලා මෙහෙම කියලා තියෙනවා.
දේවයිනේ හරි ඔබට ওই රාජ්‍ය තුනත් යම් හේකින් ලැබුණා කියලා හිතමු. එතකොට ඔබට රාජ්‍ය 4ක් වෙනවා. ඔබට බර්ණස් රාජ්‍යයක් තියෙනවා, පංචාලයන්ගේ නුවරක් තියෙනවා, කෞරවයන්ගේ නුවරක් තියෙනවා, කයිකයන්ගේ නුවරක් තියෙනවා. දැන් ඔබට රාජ්‍ය 4යි. ඔය රාජ්‍ය 4 වාසය කරද්දී ඔබ එකවර සලු 4ක් අඳිනවද කියලා ඇහුවා. රාජ්‍ය 4ක් මට තියෙන නිසා සලු 4ක් අඳිනවද කියලා ඇහුවා. රාජ්‍ය 4ක ඔබ පාලනය කරන නිසා රන්තැටි 4ක බත් කනවද කියලා ඇහුවා. රාජ්‍ය 4ක් පාලනය කරන නිසා යහන් 4ක එකවර සැතපෙනවද කියලා ඇහුවා. එහෙම එකක් නෑ රජතුමනි. ඒ නිසා රජතුමනි තණ්හාවට වසඟ වෙලා සිටීම නම් නුවණැත්තෙකුට වටින්නේ නැත. තණ්හාව කියලා කියන්නේ සියලු විපත් වලට මුලය. ඔය තණ්හාව හොඳටම වැඩි වුණොතින් ඒ වැඩි වෙච්ච කෙනාගේ ජීවිතයේ අවසානයේ කෙලවර වෙන්නේ අටමහා නිරයන්ගෙන් 16ක් වූ උස්සද නිරයන්ගෙන් සහ අනිකුත් අපායන් වල ඇද වැටීමේ. තණ්හා වසඟ වෙලා සිතකය වචනින් දුෂ්චරිතයේ යෙදිච්ච අය ඔය නිරයන්ගේ ඉපදිලා පැහැෙනවා. එතකොට රජුරවන්ට මේ විදිහට කරුණු කියනකොට රජුරවන්ට තණ්හාවේ තිබුණු භයානකකම ගැන තේරුණා. රාජ්‍ය ලෝභයේ සිතින් පහවී ගියා. හිතේ තිබුණු ශෝකය දුරු වී ගියා. එතකොටම ලෙඩේ සුවපත් වුණා. ලේ බඩ යාම නැවතිලා හදවත සිසිල් වුණා. ඊට පස්සේ බෝධිසත්ව සක්දෙවිඳු රජුරවන්ව පංචශීල ප්‍රතිපදාවේ පිහිටවලා දානේ පූජා කරන්නට කියලා අවවාද කළා. බලන්න නුවණැත්තෝ හැම කල්හිම සීලය ප්‍රශංසා කරනවා, දානේ ප්‍රශංසා කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි එදා කාමනීත රජුරෝ වෙලා හිටියේ අද ඔය කාමනීත බ්‍රාහ්මණයාමයි. තරුණ වෙස්ගෙන රජුරුවන් තණ්හා ව්‍යාධියෙන් බේරාගත් ශක්ති විඳුනේ මහා බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත මේ විදියට අවසන් කළේ. ඉතින් අපි හැම දිනාටත් මේ ජීවිතේට තියෙන විශාල අනතුරක් ඔය විදිහට අඳුනාගෙන බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ අපේ ජීවිතේට පිහිටක් රැකවරණයක් සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරු සෙම්පති දෙවියන් ප්‍රධාන කොට සදෙව්ලෝක වාසී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාත් සියලු බ්‍රහ්ම කායික දෙවිවරුත් අප හැම දෙනාගේම ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරුත් මේ ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙව් නිරිදු ඇතුළු කොට සියලු දෙවිවරුත් සතුටින් පින් අනුමෝදන් වෙලා දෙවියෝ තවදුරටත් දිව්‍ය සැපින් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දිනාට නොඅඩුව සලසත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින් 2022 දෙවනි මාසයේ 12 වන දින අද දවසේ උපන්දිනය සමරන පින්වත් ජී.එම්. රංජිත් ගලප්පත්ති මහත්මයාට ඒ වගේම 2022 තුන්වෙනි මාසයේ දෙවන දින උපන්දිනයේ යෙදෙන පින්වත් සුභා රූපසිංහ මහත්මියට සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවපත් භාවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්ටත් ඒ උදෙසා නිරතුරුව ජීවිතයට සුවසේම කලන මිතුරු අසුර ලබන්ටත් ඒ පින්වත් ජී.එම්. රංජිත් ගලප්පත්ති මහත්මයාටත් සුභා රූපසිංහ මහත්මියටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම හේතු වාසනා වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. පින්වත් ජී.එම්. රංජිත් ගලප්පත්ති මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය දෙමාපියන්ටත් සුභා රූපසිංහ මහත්මියගේ නමින් මියගිය දෙමාපියන්ටත් මීට වර්ෂ 2කට ඉහතදී මිය පරලෝ ගිය ජයදාස රූපසිංහ වැඩිමහල් සහෝදරයාටත්
සියලුම පින් අනුමෝදන් වෙලා ඒ මියගිය සියලු ඥාතීන්ගේ පරලොව ජීවිතේ ඒකාන්ත වශයෙන් සුඛී සූපත් භාවයටම පත්විත්වා අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. දකුණු කොරියාවේ සේවයෙන් යුතු පින්වත් GM දුලා නිරංජන් ගලප්පත්ති තුෂාන් ගලප්පත්ති මංජුල ඉසුරු ජනිත් නුවන් ජලිත යන පුතුන් හට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් ඒ විදේශගතව ගෙවන ජීවිතේ රැකිරක්ෂා ආදිය සුවසේම සිදු කරගෙන තමන්ගේ ජීවිතේ ඊතා සැපසේ කාලන මිතුරු ඇසුරේ ආරක්ෂා වෙමින් ගත කරන්නට ඒ සියලු දෙනාට අවකාශ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. මේ වෙනකොට රෝගාතුරව සිටින පින්වත් GM රංජිත් ගලත්පත්ති මහත්මයාට සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදේනුත් තෙරුවනේ ආශිර්වාදේනුත් දෙවියන්ගේ ආශිර්වාදේනුත් ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවයෙන්ම සැලසෙත්වා කියලා අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන් කොරෝනා වසංගතයෙන් රෝගාතුර වී සිටින ලංකා වාසී ලෝක වාසී හැම දිනාහට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තියම සැලසේවා. අද ධර්ම දානයන් සිදු කරපු පින්වත් රංජිත් ගලපති මහත්මයාට සුභා රූපසිංහ මහත්මියට ඒ වගේම මේ අයගේ පුතුන් වන GM කුසල් ගලප්පත්ති GM තුෂාන් ගලප්පත්ති සහ GM දුලාන් නිරංජන් ගලප්පත්ති කියන ඒ දරුවන්ටත් මදුෂා මිහිරාණී වන්නිආරච්චි ලේලියටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිතවල රැකිරක්ෂා ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා කරදර බාධා සියල්ල දුර වෙලා සැනසille ජීවිත ගත කරන්නට අවකාශ සැදෙත්වා පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත්වෙත්වා පින්වතුන්ලගේ ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර ආදී වෙත්නම් සියල්ලම දුර වෙලා සැනසille ජීවිත ගත කරන්නට ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබට කලන මිතුරු ඇසුරේ සුවසේම පින් රැස් කරගෙන සුවසේ ගුණ දහම් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.